අයිබෝන් පුතේදුරේ අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ගිණුම් කරන සමීකරණ 10 වසර සහ 11 වසර ළමයින්ට 10 වසර තියෙන පස්වෙනි පාඩම ගැන තමයි අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද ගිණුම් කරන සමීකරණ මේක ඇවිල්ලා ගිණුම් කරන සමීකරණ කියන පාඩමේ පළවෙනි කොටස දෙවෙනි කොටස මම දෙවෙනි වීඩියෝ එකකින් ඉදිරිපත් කරනවා. එහෙනම් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා මගේ වීඩියෝ එක සමග. ඉතින් අපි බලමු ගිණුම් කරන සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කරන සමීකරණයක් කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන වත්කම් මොනවද, වගකීම් මොනවද, හිමිකම් මොනවද යනාදී වශයෙන් දේවල් අපිට හඳුනා ගැනීම පහසුව සඳහා සහ ගිණුම් කටයුතු පහසු කර ගැනීම සඳහා තමයි මේ ගිණුම් කරන සමීකරණයක් කියන එක ගොඩනගන්නේ. ඒතර ගිණුම් කරන සමීකරණය කියන එක අපිට ඉස්සෙල්ලාම පාදක වෙන්නේ ඔයා නිකන් හිතන්න අපි බිස්නස් එකක් පටන් ගන්න මොකක් හරි පොඩි බිස්නස් එකක්. right මේ බිස්නස් එක පටන් ගද්දී ඔයා සිල්ලර බඩු කඩයක් පටන් ගන්නවා නම් මේ සිල්ලර බඩු කඩය සඳහා ඔයාට ප්‍රාග්ධනය ආයෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සල්ලි දාලා පටන් ගන්න පුළුවන් පොඩි ව්‍යාපාරයක්. ඒතකොට ඔයා මේකට නිකන් හිතන්න රුපියල් 50000ක් වගේ ගාණක් දාලා තමයි මේ පුංචි කඩේ ඔයා පටන් ගන්න. ඊට පස්සේ මේ රුපියල් 50000ක් දාලා මේ කඩේ පටන් ගත්තට පස්සේ මේකේ මම කියලා තියෙනවා සහ ඔයාලා දැනටමත් දන්නවා ගිණුම් කරන්නේ මූලධර්ම පහක් තියෙනවා. මොනවද ගිණුම් කරන්නේ මූලධර්ම පහ? මූලධර්ම පහ තමයි වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම්. නැත්නම් වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට මේ වත්කම් කියලා කියන්නේ මොකක්ද? වත්කම් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක් හා සිදුවීමක් මත පැනනගින් ලබනවා. හැබැයි අනාගතයේ ආර්ථික ප්‍රතිලාභات කරලා දෙන ඕනෑම දෙයක් අපි කියනවා වත්කමක් කියලා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක ගත්තම වත්කම කියන්නේ වත්කම සමාන වෙනවා අයිතිකරුගේ හිමිකමට. ඇයි? මෙයා ආරම්භ කරන්නේ අලුතින් ව්‍යාපාරයක්. ඒතර අලුතින් ව්‍යාපාරය ආරම්භ කරද්දී ඒකට ඔයා දාන ප්‍රාග්ධනයේ විදියට දාන මුදල ඒක ඔයාගේ. කියන්නේ ව්‍යාපාරයේ සතු දේවල් සමස්ත දේවල් ඔක්කොම ඔයාගේ. ඔයා තමයි තනි අයිති. තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක් කියනවා අපි ඒකට. එතකොට වත්කම සමාන වෙනවා හිමිකමට. වත්කම සමාන වෙනවා හිමිකමට. වත්කම මේකේ තියෙන සමස්ත වත්කම සමානයි. වත්කම සමානයි හිමිකම. එතකොට හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවාට හිමිවන වත්කම් ප්‍රමාණය. ව්‍යාපාරයක අයිතිකරුවාට හිමිවන වත්කම් ප්‍රමාණය තමයි මේකේ තියෙන සමස්ත වත්කම කියලා මේකෙන් කියන්නේ. එහෙනම් වත්කම සමාන වෙනවා හිමිකමට. මෙතනින් තමයි අපි ඉස්සල්ලාම පාදක වෙන්නේ ගිණුම් කරන සමීකරණය සඳහා පාදක වෙන්නේ මේ වත්කම සමානයි හිමිකම කියන එක. ඉතින් අපි දැන් බලමු කොහොමද ගිණුම් කරන සමීකරණයට ව්‍යාපාරක මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒක ඇතුළත් කරන්න කියලා. දැන් අපි කියවනේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒතර අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අයිතිකරු ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඒක කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපෑම් වෙන්නේ? ඒතර ගිණුම් කරන සමීකරණයට බලපෑම් වෙන්නේ අපි දැනටමත් දන්නවා ගිණුම් කරන සමීකරණයේ පළවෙනි සමීකරණයේදී අපි අනුගත්ත සමීකරණ කොට නගත්තා. මොකද්ද? වත්කම් සමානයි හිමිකම් කියන එක. එහෙනම් මේ වත්කම් සමානයි හිමිකම දැනට මේක ඇවිල්ලා තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙනම් ඒකේ තියෙන සියලුම දේවල්ට හිමිකම් කියනවා. එතන ඉන්න අයිතිකාරය ඒකට හිමිකම් කියනවා. එහෙනම් අයිතිකාර ලක්ෂ 4ක්. එදවනම් වත්කම් ලක්ෂ 4කින් වැඩි වෙනවා. එතකොට හිමිකමුත් ලක්ෂ 4කින් වැඩි වෙනවා. අපි ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරද්දී මේක ධන සංඛ්‍යාව වශයෙන් තමයි ඇතුළත් කරන්නේ. ඇයි? වත්කම් කියන එකට එකතු වෙනවා ලක්ෂ 4ක්. හිමිකම් කියන එකට එකතු වෙනවා ලක්ෂ 4ක්. ඉතින් පුතේ ඔයාලගේ පොතේ තියෙනවා මේ විදිහට. මොකද්ද පොතේ තියෙන්නේ? අමල් රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ. නිදසුන් වලට දීලා දෙන අමල් රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ. මෙහිදී ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 5ක වත්කමක් මුදල් ලැබෙන අතර වරහන් මුදල් ලැබෙන අතර එම සම්පූර්ණ ප්‍රමාණය හිමිවන්නේ ව්‍යාපාරයේ අයිතිකරු වන අමල්ට. ඒතර මම කිව්වා ඒ වගේම දෙයක් තමයි උදාහරණයක් තමයි මම කරේ අයිතිකරු ලක්ෂ 4ක් අතන ලක්ෂ 5ක් යොදවන්නේ. ඒතර නිදසුන තේරුම් ගන්න පුළුවන් පෙළ පොතේ තියෙන නිදසුන. ඉතින් දැන් අයිතිකරු ලක්ෂ 5ක් යොදලා ව්‍යාපාරය ආරම්භ කළා. නමුත් ටික කාලයක් යද්දී ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම
අපි දන්නවා ව්‍යාපාරයක් පටන් ගන්නවත් එක්කම ගනුදෙනු කරුව අඩුයි. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ගනුදෙනු කරුව වැඩි වෙනවා. ඒතකොට ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරගන්න ඕනේ. ඒතර මෙතන තියෙන පොඩි කුඩා ව්‍යාපාරය ලක්ෂ 5 ව්‍යාපාරය අපි කියමු. අපි ලක්ෂ 5න් දැනට මේකේ මුදල් වශයෙන් දෙන්නේ ලක්ෂ 5යි. එතකොට මේක තව පොඩ්ඩක් ලොකු කරගන්න. ව්‍යාපාරය තව පොඩ්ඩක් ලොකු කරගන්න ඕනේ. ඇයි? එන ගනුදෙනු කරුවන් ප්‍රමාණය එන්න වැඩි. මෙතනට ආවි ගියේ එක්කෙනෙක් දෙන්නෙන් නම් එන්න වැඩි වෙනවා කට්ටිය 20 30 40 ඒ වගේ ගොඩක් කට්ටිය වැඩි වෙනවා. ඒතර මොකද වෙන්නේ? ඒ කට්ටියට අපි ඒ කට්ටියට සරලෙන විදිහට භූමිය අපි අදා ගන්න ඕනේ. ඒ කට්ටියට සරලෙන විදිහට බහණ්ඩ ව්‍යාපාරය තියෙන්න ඕනේ. එතකොට කරන්නේ මොකද්ද? අපි පිටත පාර්ශ්වයකින් බාහිර පාර්ශ්වයකින් මොකද්ද ගන්න? ණයක් ගන්නවා. ඔයා අහලා තියෙනවනේ ඔයාලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා ගන්න පුළුවන් ණය. කියන්නේ බැංකු ණයක් කරන් ඉවරලා ව්‍යාපාරයේ දියුණු කරන්න අපේක්ෂා කරනවා. ඉතින් අපි ඊළඟ සමීකරණ ගොඩනගමු කොහොමද මේ වගකීමක් තියෙද්දි. වගකීමක් කියන්නේ මොකද්ද? වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක් හා සිදුවීමක් මත පැන නගිනවා. හැබැයි අනාගතයේ නිරවුල් කරද්දී ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන යන දේ අපේක්ෂා කරනවා. උදාහරණයක් විදිහට ඔයා මොකද්ද වගකීම් එක තවත් තේරුම් ගන්න ඕන. වගකීම් කියලා කියන්නේ අපි කාගෙන් හරි ණයක් ගන්නවා නම් අපි අනාගතයේ දවසක එයාට අනිවාර්යෙන් නිරවුල් කරන්න නම් ඒ කියන්නේ අවුලක් නැති වුණා නම් අනිවාර්යෙන් මේ සල්ලි ගෙවන්න ඕන. ඉතින් ඔයා ලක්ෂ 5ක් යොදලා ව්‍යාපාරය ආරම්භ කළා කලින් දැන් මොකද කරන්නේ? දැන් පිටින් ණයක් ගන්නවා. බාහිර පාර්ශ්වකින් බැංකුවකින් ණයක් ගන්නවා. බැංකුවකින් ණයක් ගන්නවා අපි හිතන්න බැංකුවකින් ලක්ෂ 10ක ණයක් ගන්නවා. ඒ කියන්නේ මිලියනයක ණයක් ගන්නවා මේ ව්‍යාපාරය තව දුරටත් දියුණු කරන්න. ඉතින් මේ මිලියනය ගත්ත ගමන් වගකීමකට බැඳෙනවා නේ. එතකොට අලුතින් එකක් තියෙනවා. දැන් මේ අලුතින් එකක් තියෙනවා මොකද්ද? වගකීම. බැංකු ණයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ බැංකු ණයයි හිමිකමයි එකතු වුණාම තමයි වත්කම හැදෙන්නේ. ඒ කියන්නේ වත්කම කියලා කියන්නේ මම කලිනුත් කිව්වා අනාගත ආර්ථික ප්‍රතිලාභ අත් කරලා දෙන අතීත ගනුදෙනු හා සිද්ධවීම් මත පදනම් වෙන දේ තමයි වත්කම කියන්නේ. ඒතර මේ වත්කම කියන එකේ අන්තර්ගත වෙනවා. මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන් අන්තර්ගත වෙනවා. වගකීමුත් අන්තර්ගත වෙනවා. හිමිකමත් අන්තර්ගත වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපිට ඊළඟ සමීකරණයේ තව ස්ටෙප් එකක්. තව පඩියක් අපි උඩට නගිනවා. මොකක්ද? වත්කම සමානයි හිමිකම ධන වගකීම. ඉතින් මම ඔයාලට වගකීම කියන්නේ මොනවද කියලා දුන්නා. ඒතර වත්කම සමානයි හිමිකම ධන වගකීම. හිමිකමයි වගකීමයි එකතු වුණාම සමයි ව්‍යාපාරයේ මුළු වත්කම හැදෙන්නේ. ඉතින් මෙතන කියන්නේ මොකද්ද? ඔබ ව්‍යාපාරයේ වැඩි දියුණු කර ගැනීමට මිලියනයක ණයක් ගැනීම. ඔයා කලින් ලක්ෂ 5ක් යොදලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ ටිකක් කල්ල දෙන්නෙන්න ගනුදෙනු කරු ප්‍රමාණය වැඩි වුණා. ඊට පස්සේ ණයක් කරන් මේක වැඩි දියුණු කරන්න ඕනේ කියලා ගෙදර ඔක්කොම සාකච්ඡා කරා. එහෙනම් කොහොමද මේ මිලියනය ණයට ගත්ත මිලියනය ගිණුම් කරන සමීකරණයට වන බලපෑම? මොකද්ද බලපෑම? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඉතින් ගිණුම් කරන සමීකරණයට කොහොමද මේක බලපාන්නේ? කලින් දාගත්ත ලක්ෂය කලින් පටන් ගත්ත මතකයි ලක්ෂ 5ක් යොදලා ව්‍යාපාරේ පටන් ගත්තේ ඔයා. ඒ ලක්ෂ 5 යොදලා පටන් ගත්තා නම් ඒක බලපෑවේ කොහොමද? වත්කම් වැඩි වුණා ලක්ෂ 5කින් හිමිකම වැඩි වුණා ලක්ෂ 5කින්. දැන් මොකද වෙන්නේ? දැන් ඔයා ණයක් විදියට තමයි ගන්න. එහෙනම් වගකීමක්. ඔයාට තියෙන වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා ගෙවන්න ඕනේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් වගකීම් වැඩි වෙනවා. වගකීම් පැත්තකුත් අදාගන්න මොකද්ද? ලක්ෂ මිලියනයයි. ලක්ෂ 10යි. ඉතින් ඔයාලා දන්නවා බිංදු 3න් 3ට අපි සංඛ්‍යා 3න් 3ට වෙන් කරගන්නා විශාල සංඛ්‍යාවක් ලියන්න. එතකොට වගකීම් ලක්ෂ මේ මිලියනකින් වැඩි වෙනවා කියන්නේ ඒක ඇවිල්ලා මුදල්. ව්‍යාපාරයට ගලාගෙන මුදල් කියන්නේ වත්කම පුතේ. ඇයි අතීත ගනුදෙනු කාසිදීම මත පැනනගලා මුදල් කියන දේ අපි අතේ තියෙද්දි අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභات කරගන්න පාසුයි. ඒකින්ද අපි කියනවා මුදල් කියන්නේ වත්කමක් කියලා. එහෙනම් වගකීම් මිලියනකින් වැඩි වෙනවා. වත්කම් පුතේ මිලියනකින් වැඩි වෙනවා. එතකොට පුතේ මේකේ තියෙන සමස්ත වත්කම් ප්‍රමාණය තමයි වත්කම් ප්‍රමාණය. වත්කම් කියලා ලක්ෂ 15යි හිමිකම් තියෙනවා ලක්ෂ 5යි. අපි අට එකතු කරලා දාන්න සමානයි ලක්ෂ 5යි.
වගකීම් තියෙනවා කීයද එකතු කිරීම මිලියනයයි නැත්නම් ලක්ෂ 10යි. එතකොට බලන්න පුතාලා පොතේ තියෙන උදාහරණයට සමාන උදාහරණයක් තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. ඒතර පොතේ තියෙනවා මේ විදිහට ඉහත සඳහන් කරන ලැබූ අමල්ගේ ව්‍යාපාරය ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගත්තේ නම් ව්‍යාපාරයේ පැවති වත්කම් වරහන් ඇතුළේ තියෙන මොකද්ද මුදල් රුපියල් ලක්ෂ 3කින් වැඩි වෙන අතර ව්‍යාපාරයේ විසින් බාහිර පාර්ශ්වයකට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 3ක වගකීමක් බැංකු ණයක් නැත්නම් වරහන් ඇතුළේ තියෙන බැංකු ණයක් ඇති වේ. අන්නේ වගකීමක් ඇති වෙනවා. ඊට පස්සේ එතන තියෙනවා වත්කම් හිමිකම් වගකීම්. එතකොට මේ දෙකම එකතු කරලා තමයි උතන ලක්ෂ 8 අරන් දෙන්නේ. ඒ කියන්නේ කලින් දැම්ම ලක්ෂ 5යි ණයට ගත්ත ලක්ෂ 3යි එකතු කරලා. එතකොට බලන්න හිමිකමේ මෙයාලා අරන් පොතේ අරන් තියෙන්නේ අවසාන උත්තරය තමයි මෙතනින් අරන් තියෙන්නේ. මේ අනුව දෙවන ව්‍යාපාර ගනුදෙනුවද ඇතුළත් ගිණුම් කරන සමීකරණය වනුයේ කියලා අහනවා. නිදසුන්. එතකොට අපි දැනට ඉගෙන ගත්ත කලින් උදාහරණය මේ උදාහරණය සමාන උදාහරණ දෙකක්. ප්‍රධානම ගිණුම් කරන සමීකරණය තමයි මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක. එතකොට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේක මේ මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි A සමානයි C ධන L කියන එක. A කියන්නේ assets, C කියන්නේ capital, L කියන්නේ liability ඉංග්‍රීසි වලින්. එතකොට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක අපිට මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි කිව්වේ A සමානයි C ධන L කියන එක. එතකොට මේ වත්කම් ගත්තම විවිධාකාර වත්කම් තියෙන්න පුළුවන් ව්‍යාපාරයක්. මොනවද? මුදල් තියෙන්න පුළුවන්. හරි. තව ලී බඩු තියෙන්න පුළුවන්. මෝටර රථ තියෙන්න පුළුවන්. ගොඩනැගිලි තියෙන්න පුළුවන්. නේද? එතකොට හිමිකම ගත්තම බොහෝ දුරට හිමිකම එකයි. 11 වසර දුවලා පුදාන්නේ 11 10 11 දුවලා පුදාන්නේ. එතකොට ඔයාලට බොහෝ දුරට හිමිකම ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දෙයි. එකක් ආදායම් අනිත් එක වියදම්. එච්චර විතරයි ගොඩක් දුරට 10 11 කැඩෙන්නේ කාග්ගණී කියන එක. වගකීම් කියන එක අපිට හදා ගන්න පුළුවන්. ණය හිමියෝ ඉස්සරහට ඉන්න පුළුවන්. ඉස්සරහ ගනුදෙනුවේදී අපි සාකච්ඡා කරනවා. ණය හිමියෝ ඉන්නවා. බැංකු ණය. ප්‍රධාන වශයෙන් මේ දෙක ගැන තමයි සාකච්ඡා කරන්නේ. බැංකු ණය. එතකොට ඔයා ගිණුම් කරන සමීකරණය ලියද්දි දැන් මේක තමයි ප්‍රධානම සමීකරණය. මොකද වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන්නේ. ඒක මෙහෙම කඩලා දෙන්න පුළුවන්. කොහොමද? මුදල් එකතු කිරීම, ලී බඩු එකතු කිරීම, මෝටර රථ එකතු කිරීම, ගොඩනැගිලි මේක ඇවිල්ලා සමස්ත වත්කම් ප්‍රමාණය. එහෙනම් මේ වත්කම් ටික හැදිලා තියෙන්නේ කොහොමද? හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ. C මොනවද ආදායම? වියදම් මොනවද? එතකොට මෙතන ඉන්නේ ආදායමේ වියදම අඩු කරනවා. ආදායමේ වියදම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ණය හිමි බැංකු ණය හිමියෝ ඊට පස්සේ වියදම අඩු කරලා ඒකට එකතු කරනවා. ණය හිමි බැංකු ණය කියන එක. ඉතින් ඉස්සරහට එන අපි ගනුදෙනු මම දැන් බෝඩ් එකේ දෙන්නම්. ඒතර මේ ගනුදෙනු වලින් අපි බලමු කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට අපි එක එක ගිණුම් කරන සමීකරණ ආශ්‍රයෙන් සාකච්ඡා කරමු. කොහොමද මේවට බලපෑම් වෙන්නේ? එකතු වෙනවද අඩු වෙනවද? ඇයි අඩු වෙන්නේ? ඇයි එකතු වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. ඉතින් මම ඔයාලට පුංචි ගාණක් දීලා තියෙනවා. මොකද්ද? කුමාරගේ ව්‍යාපාරයේ පහත තොරතුරු දී ඇත. තාම ලේසියෙන් හදන්න පුළුවන් ගාණක්. රුපියල් ලක්ෂයක් වදා පළවෙනි එක තමයි රුපියල් ලක්ෂයක් වදා ව්‍යාපාරය ආරම්භ කිරීම. දෙවෙනි එක තමයි රුපියල් ලක්ෂ 2ක් යොදා බැංකු ණයක් ගැනීම. ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම. ඊළඟ එක තමයි රුපියල් 50000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. හතරවෙනි එක තමයි ව්‍යාපාරය සඳහා රුපියල් 25000ක පරිගණකයක් මිලට ගැනීම. පස්වෙනි එක තමයි ව්‍යාපාරයේ මාසික කුලිය 2500ක් ගෙවීම. හයවෙනි එක තමයි පෞද්ගලික ප්‍රයෝජනට 1500ක් රැගෙන යාම. හත්වෙනි එක තමයි මාසික විදුලි බිල 5000ක් ගෙවීම. අටවෙනි එක තමයි රුපියල් 10000ක බැංකු ණය වාරිකය ගෙවීම. දැන් මේ අපි ඉල්ලන්නේ මොකක්ද? ඉල්ලන්නේ ගිණුම් කරන සමීකරණයට ඉහත තොරතුරු ඇතුළත් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒකලා අවසාන උත්තරේ ගන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි බලමු කොහොමද මෙතන තියෙන ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියන එක. අපි බලමු ගිණුම් කරන සමීකරණය ලියාගන්න. ඔන්න උදාලා ගිණුම් කරන සමීකරණය ලියාගත්තා.
මොකක්ද ගිණුම් කරන සමය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක. එතකොට බලමු ඔයාලට දීලා තිබ්බ ගාන තමයි ඒ ගාන පොත්වල ලියා ගන්න. ඊට පස්ව වීඩියෝ එක ස්ටොප් කරලා බලන්න. එතකොට කුමාරගේ ව්‍යාපාරේ ආරම්භ කරන්න මෙයා දාලා තියෙන කීයද ලක්ෂයක්. එහෙනම් වත්කම් වැඩි වෙනවා. වත්කම් වල වැඩි වෙනකොට මුදල් කියන වත්කම් වැඩි වෙනවා ලක්ෂයකින්. මේකයි මුදල්. මුදල් කියන වත්කම් වැඩි වෙනවා ලක්ෂයකින්. එනවනේ මුදල්. හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂයකින්. එතකොට අපි බලමු මේක ඇවිල්ලා පළවෙනි එක. දෙවෙනි ගනුදෙනුව බලමු. අපි දැනටම මේක සාකච්ඡා කරලා තියෙනවා. ඊට දෙවෙනි ගනුදෙනුව තමයි රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම. රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම. ඔයා ඒතකොට දැනටමත් දන්නවා බැංකු ණය කියලා කියන්නේ වගකීම. බැංකු ණය කියලා කියන්නේ වගකීම. එහෙනම් බැංකු ණය මොකද වෙන්නේ? ලක්ෂ 2කින් වැඩි වෙනවා. වගකීම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. වගකීම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. ඒ වගේම අපි ගන්න සල්ලි මුදල් ගන්න එන වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එකේ තියෙනවා රුපියල් 50000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා තියෙනවා. රුපියල් 50000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරා නම් මොකද වෙන්නේ? මෙතනින් සල්ලි අඩු වෙනවා. ඒ ව්‍යාපාරයෙන් සල්ලි දාලා තමයි ස්ථාවර තැන්පතුව අඩු වෙන්නේ. එහෙනම් වත්කම් අඩු වෙනවා 50000කින්. ඒ වගේම තමයි මුදල් අඩු වෙනවා බැංකු වැඩි වෙනවා. බැංකු කියන්නේ පුදේ වත්කමක් ව්‍යාපාරික. ඇයි මුදල් සහ බැංකු ගත්තම දෙකම ද්‍රවශීලතාවය අතින් ගත්තම එකයි. ඒ කියන්නේ මුදල් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව ස්පීඩ් දෙකේම. ඒ කියන්නේ ඉක්ම. ඒකින්ද මුදල් කියන්නේ වත්කමක් බැංකු කියන්නේ වත්කමක්. එහෙනම් මුදල් අඩු වෙනවා 50000කින්. බැංකු වැඩි වෙනවා 50000කින්. එහෙනම් වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. හතරවෙනි එක. හතරවෙනි ගනුදෙනුව බලමු. හතරවෙනි ගනුදෙනුව වෙන්නේ මොකද්ද? ව්‍යාපාරය සඳහා රුපියල් 25000 පරිගණකයන්ට මිලදී ගන්න කියලා තියෙනවා. එහෙනම් පරිගණකයන්ට කියන්නේ ව්‍යාපාරයේ වත්කම පරිගණක හේතුවෙන් අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභයක් කරලා දෙන්න පුළුවන්. ඕනම කෙනෙක් දන්නවා. එතකොට මොකද වෙන්නේ? පරිගණකයන් මිලදී ගත්තම 25000කින් වත්කම් වැඩි වෙනවා 25000කින්. ඒ පරිගණකයක් ව්‍යාපාරයට එනවා. ඒ වගේම අපි සල්ලි දීලා තමයි මේක ගන්නෙ. සල්ලි දීලා ගන්න හින්දා 25000කින් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 25000කින්. අපලම් පස්වෙනි එක. පස්වෙනි එක කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මාසික කුලිය 2500ක් ගෙවන. ව්‍යාපාරයේ මාසික කුලිය 2500ක් ගෙවන. එතකොට කුලිය ගෙවනවා කියලා කියන්නේ වියදම. එහෙනම් මම කිව්වා හිමිකමේ තමයි අපි අතුලක් කරන්නේ ආදායම් සහ වියදම්. යම්කිසි ආදායමක් ඉන්න, ඒ කියන්නේ ආදායම් වැඩි වෙන්න මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. වියදම් වැඩි වෙන්න හිමිකම අඩු වෙනවා. ඉතින් අපි බලමු පස්වෙනි තියන්නේ මොකක්ද කියලා. පස්වෙනි තියන්නේ රුපියල් 2500ක මාසික කුලියක් ගෙවනවා. 2500ක මාසික කුලියක් ගෙවනවා කියලා කියන්නේ මේක ඇවිල්ලා වියදම්. ඒතර ආදායම් සහ වියදම් අපි අතුලක් කරන්න හොඳටම කියන්න ඕනේ හිමිකම් වල. ඒතර ආදායම් වැඩි වෙන්න හිමිකම වැඩි වෙනවා. වියදම් අඩු වෙන්න හිමිකම අඩු වෙනවා. එහෙනම් මොකද කරන්නේ? මෙතන වත්කම් වලින් අඩු වෙනවා 2500. ඇයි වත්කම් වලින් 2500 අඩු වෙන්නේ? මුදලින් තමයි කිව්වා. එහෙනම් හිමිකමත් අඩු වෙනවා 2500කින්. වියදම් වැඩි වෙනවා හින්දා. වියදම් වැඩි වෙන හින්දා හිමිකමත් අඩු වෙනවා 2500කින්. එතකොට අපි බලමු 6 වෙනි එක. 6 වෙනි එකේ මොකද්ද කරන්න දෙන්නේ කියලා. 6 වෙනි එකේ මෙහෙම තියෙනවා. 6 වෙනි එකේ තියෙන්නේ මොකද්ද? පෞද්ගලික ප්‍රයෝජනයට 1500ක් රැගෙන යනවා. පෞද්ගලික ප්‍රයෝජනයට 1500ක් රැගෙන යනවා කියලා කියන්නේ ඕනෑම කෙනෙක් දන්නවා තමන් කඩයක් කරනවා තමන්ගේ ගෙදරට කඩෙන් බඩුව අරන් යනවා නම් ඒවා ආපහු මොකද කරන්නේ? පියවන්නේ නැහැ. අපි කියනවා ගැණිලි කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තම සමන්ගේ ව්‍යාපාරේ උදාහරණයක් විදිහට ගත්තම සමන්ගේ ව්‍යාපාරයෙන් සමන් විසින් රුපියල් 2500ක් ගෙදර යනවා.
ඒතර 2500ක් ගෙදර අරන් ඉගෙන එයාගේ මොකක් හරි පෞද්ගලික ප්‍රයෝජන සඳහා තමයි යොදන්නේ. අපි ඒවට කියනවා ගැනලි කියලා. අයිතිකරු කිසියම් මුදලක් ව්‍යාපාරයෙන් ගන්නවා නම් එයාගේ පුද්ගලික ප්‍රයෝජනට අපි කියනවා ගැනලි කියලා. කිසියම් මොකක් හරි භාණ්ඩයක් ව්‍යාපාරයේ තියෙන භාණ්ඩයක් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනට ගන්නවා නම් අපි ඒකත් කියනවා ගැනලි කියලා. එතකොට මොකද කරන්නේ? ගැනලි මෙතන ගැනලි සිද්ධ වෙලා තියෙන්නේ 1500ක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට අරන් ඉල්ල තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ගැනලි කියන්නේ පුතේ වියදමක්. මොකද වෙන්නේ? වත්කම් අඩු වෙනවා, මුදල් අඩු වෙනවා 1500කින්, හිමිකම් අඩු වෙනවා 1500කින්. අපි බලමු 7 වෙනි එක. 7 වෙනි එකේ මොකද්ද වෙන්නේ කියලා. 7 වෙනි එකේ තියෙනවා මාසික විදුලි බිල 5000 ගෙවීම. ඒතර ඔයා දැනටමත් ගන්නවා විදුලි බිල කියන්නේ අපි ගෙවන එක. අපි ආදායම් සහ වියදම් හඳුනාගන්නේ කොහොමද? ආදායම් සහ වියදම් හඳුනාගන්නේ අපි මොකක් හරි මුදලක් අපිට හම්බ වෙනවා. අපිට මොකක් හරි මුදලක් අපිට හම්බ වෙනවා. අපි ඒක ආපහු ගෙවන්නේ නැත්තම් අපි ඒකට කියනවා ආදායමක් කියලා. සාමාන්‍ය අපේ ඔළුව වල තියෙන උනේ අපිට එනවා සල්ලි එනවා. හැබැයි අපි ආපහු ඒක එයාලට දෙන්නේ නැහැ ආදායම. එතකොට වියදමක් කියලා කියන්නේ අපි ගෙවනවා. හැබැයි අපි ගෙවුවට අපිට ගිහිල්ලා ආපහු අපිට ඒක ඉල්ලන්න බෑ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට, වෝටර් බිල් එකට, එතකොට මොකක් හරි බිල්ලෙන් රෙන්ට් එකක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඔයා ගිහිල්ලා ඉවරලා මාසෙකට අදාළ විදුලි බිල ගෙවුවට පස්සේ ආපහු අපිට ඒක ගන්න බෑ. එයාලා ආපහු ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් ඇවිල්ලා ඉවරලා ඔයාලට සල්ලි දෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් අපි සාමාන්‍ය ආකාරයෙන් ගත්තොත් ආදායම් සහ වියදම් විදිහට අපිට නෝමලි හිතන්න පුළුවන් දෙයක්. හරි. එතකොට මේක ඇවිල්ලා ආදායම. මොකක්ද ආදායම? වියදම. 7 වෙනි එක. 7 වෙනි එකෙන් ගත්ත මාසික විදුලි බිල 5000 ගෙවීම. එහෙනම් මොකද වෙන්නේ? වත්කම් මුදල් වලින් අඩු වෙනවා 5000යි. හිමිකමින් අඩු වෙනවා 5000යි. ඒ වියදම. ඒ වගේම තමයි තව එකක් තියෙනවා රුපියල් 10000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. රුපියල් 10000ක බැංකු ණය වාරිකය ගෙවලා තිනවා. ඔයා දන්නවා දැනටමත් අපි බැංකු ණයක් කරන් දිනවා ලක්ෂ 2ක. එහෙනම් මොකද වෙන්නේ? අපි ගෙවද්දී වත්කම් වලින් අඩු වෙනවා 10000ක්. 10000ක් තමයි අපේ ණය වාරිකය. 10000ක් වත්කම් වලින් අඩු වෙනවා. ඒ වගේම තමයි වගකීම් වලින් අඩු වෙනවා රුපියල් 10000. ඇයි කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් ඇයි වගකීම් වලින් අඩු වෙන්නේ? අපි ලක්ෂ 2ක් ගෙවන්න තිබ්බා පුතාලා. හැබැයි අපි දැන් මේ 10000 ගෙවුවට පස්සේ අපිට ගෙවන්න තියෙන වගකීම් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒක තමයි අඩු කරලා දක්වන්නේ. එතකොට අපිට පුළුවන් වත්කම්, හිමිකම්, වගකීම් කියන එක වෙනම බැලන්ස් කරලා පල්ලෙහාට ගන්න. ඒ කියන්නේ එකතු කරලා තුලනය කරන්න පුළුවන්. ලක්ෂ 2 ධන ඍණ තියෙන්නේ නේද? ඒතර ඔය ගණන් වලදී ඉගෙන තියෙනවා ලක්ෂ 2 ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් වෙනවා 10000. ධන ඍණ එකතු කරනම මොකද වෙන්නේ? වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාවට. ඒතර මොකද වෙන්නේ? ලක්ෂ 2කින් 10000 ගියාම 1,90,000යි. 1,90,000. හිමිකම ලක්ෂයයි. ඊට පස්සේ ලක්ෂයෙන් මේ ටික අඩු වෙනවා. ඊට පස්සේ වත්කම් මේ ටික ඔක්කොම ධන සහ ඍණ සංඛ්‍යා එකතු වෙලා පල්ලෙහාට එනවා. අපි බලමු කොහොමද මේ වගේ එකතුව කියලා. ඉතින් පුතේ මේ ටික පුතාලා දුල මේ ටික එකතු කරලා බලන්න. බලුවට පස්සේ අපිට වගකීම් වලට එනවා අවසාන උත්තරය 1,90,000යි. හිමිකම් වලට එනවා 91,000යි. මේ ධන සංඛ්‍යා, මේවා ධන සංඛ්‍යා වලින් ඍණ සංඛ්‍යා අඩුනවා 91,000යි. ඊට පස්සේ වත්කම් වලට එනවා 2,58,500ක්. මේවා එකතුව ඒ කියන්නේ ධන සහ ධන වලින් ඍණ සංඛ්‍යා ටික අඩු කරාට පස්සේ එන එකතුව බලන්න 2,58,500ක් එනවා. ඉතින් අපි බලමු පෙළපොතට ගිහිල්ලා පෙළපොතේ තියෙන නිදසුනක් ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න. ඒතර ඔයාලා පෙළපොත පෙරලා ගන්න ඕනේ. මම මේ නිදසුන සාකච්ඡා කරන අතරතුර පුතේ ඔයාලගේ 60 වෙනි පිටුවේ තියෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩමේ පෙළපොතේ 60 වෙනි පිටුවේ තියෙනවා. මේ විදියට නිදසුනක් දීලා මොකද්ද? න්‍යාහාරා විසින් ආරම්භ කරන ලැබූ පරිගණක යන්ත්‍රය අලුත් ඇඩියා කියන මේ ව්‍යාපාරයේ පළමු මාසයට අදාළව පහත ගනුදෙනු ඔබට සපයා ඇත. මොනවද ගනුදෙනු? ලක්ෂ 5ක ප්‍රාග්ධනය යොදවලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 2ක බැංකු ණයක් අරගෙන තියෙනවා. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු බිනමක ආයෝජනය කරලා තියෙනවා. පරිගණක අලුත් ඇඩියාව සඳහා 60,000ක් ආදායමක් ලැබිලා තියෙනවා. අලුත් ඇඩියාවෙන් 60,000ක ආදායමක් ලැබිලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ මාසික කුලිය ලෙස රුපියල් 10,000ක් ගෙවලා තියෙනවා. තම පෞද්ගලික කටයුතු සඳහා න්‍යාහාරා 20,000ක් ව්‍යාපාරයෙන් ලබාගෙන තියෙනවා. රුපියල් 10,000ක්
රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ මිලදීගෙන තියෙනවා. රුපියල් 5000ක් වූ මාසික දුරකථන බිල ගෙවලා තියෙනවා. ඒ වගේම නිහාරා රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා. ඒ වගේම රුපියල් 20000ක බැංකු ණයක් පියවලා තියෙනවා. එතකොට මේ බලන්න මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගලා තියෙන්නේ අර විදිහටම තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක යටතේ. එතකොට බලන්න වත්කම් යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ අපි කතා කරේ කලින් කතා කරපු ගානේ කතා කරේ වත්කම් කියන එක යටතේ විතරයි. හැබැයි මේක ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදලා තියෙනවා. මෙතන වත්කම් යාව බෙදාගෙන දක්වලා තියෙනවා උපකරණ ස්ථාවර තැන්පතු මුදල් කියලා. උපකරණ ස්ථාවර තැන්පතු මුදල් කියලා. ඒ වගේම හිමිකම විදියටමයි ඊට පස්සේ වගකීම් කියන එකට මෙයාලා අඳුරගෙන තියෙනවා. රුත් එක මොකද්ද බැංකු ණය කියන එක මේක බැංකු ණය තියෙන හින්දා. ඉතින් අපි බලමු පළවෙනි එක සාකච්ඡා කරනවා. ඔයාලා පෙළපොත බලා ගන්න. එතකොට ලක්ෂ 5ක ප්‍රාග්ධනය යොදවලා. ලක්ෂ 5ක ප්‍රාග්ධනය යොදවලා කියලා කියන්නේ මුදල් කියන එක වැඩි වෙලා තියෙනවා. නේද? මුදල් වැඩි. මුදල් කියන එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම හිමිකමක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ බලන්න නිදර්ශනය තියෙනවා. මුදල් කියන එකට එකතු වෙලා තියෙනවා එක. ලක්ෂ 5 මුදල් කියන එකට එකතු වෙලා තියෙනවා. හිමිකම කියන එකටත් එකතු වෙලා තියෙනවා වැඩි වෙන හින්දා. ඒ වගේම දෙවෙනි එක බලන්න දෙවෙනි එකේ ලක්ෂ 2ක බැංකු ණයක් ලබාගෙන. ඔයාලා දන්නවා ඒක වගකීමක් කියලා. අපි ණයට ගන්නවා අනිවාර්යයෙන්ම දෙන්න ඕන. එහෙනම් වගකීම් කියන එකත් වැඩි වෙනවා. ඒත් ගන්න මුදල් එහෙනම් මුදල් කියන එකත් වැඩි වෙනවා. බලන්න පොතේ තියෙනවා වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක රුපියල් ලක්ෂයක් වටිනා ස්ථාවර තැන්පතුක ආවද. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතුක ආයෝජනය කරනවා. මෙයාලා ස්ථාවර තැන්පතු විදියට වක්කම හඳුනාගෙන තියෙනවා. අපිට නැත්තම් හඳුනා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතු නැතුව බැංකු විදියට හඳුනා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ස්ථාවර තැන්පතුව එකතු වෙනවා. ස්ථාවර තැන්පතු වැඩි වෙනවා. ඒ වගේම තමයි මුදල් අඩු වේතු. මුදල් අඩු වෙලා ස්ථාවර තැන්පතු මේක එකම පැත්තේ සිදුවන ගනුදෙනු. ඒ කියන්නේ එකම පැත්තේ කියලා කිව්වේ සමාන ලක්ෂණින් මෙහා පැත්තේ වත්කම් පැත්ත. ඊට පස්සේ බලන්න හතරවෙනි එක තියෙනවා පරිගණක අලුත් වැඩියාව රුපියල් 60000ක ආදායමක්. එතන මෙයා පරිගණක අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ. එහෙනම් පරිගණක අලුත් වැඩියාවෙන් රුපියල් 60000ක් මෙයාට හම්බෙලා නම් ඒක ඇවිල්ලා එයාගේ ආදායම. ආදායමක් නිසා කිව්වා මම පුතේ කලින් ගානෙත් කිව්වා හිමිකමේදී තමයි අපි ආදායම් සහ වියදම් හඳුනගන්නේ. ආදායම ඇතුළත් කරන හිමිකම එකතු කරලා වියදම් හඳුනගන්නේ හිමිකමෙන් අඩු කරලා. ඒතර පුතේ මේක ආදායමක් 60000ක්. එහෙනම් මොකද වෙන්නේ? හිමිකමට එකතු වෙනවා 60000ක්. ඒ වගේ තමයි මුදල්. එහෙනම් මුදල් කියන වත්කමට එකතු වෙනවා 60000ක්. හරි නේද? ඊට පස්සේ බලන්න හතරවෙනි කතාව පස්වෙනි එක ව්‍යාපාරයේ මාසික කුලිය ලෙස රුපියල් 10000ක් ගෙවලා තියෙනවා. ව්‍යාපාරයේ මාසික කුලිය ලෙස රුපියල් 10000ක් ගෙවුවා නම් ඒක ඇවිල්ලා වියදම. එහෙනම් වියදම් අපි ඇතුළත් කරන්නේ හිමිකමේදී. එහෙනම් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා වේද. එහෙනම් හිමිකමෙන් අඩු කරනවා කීයක්ද? රුපියල් 10000ක් මාසික කුලිය හිමිකම අඩු වෙනවා ඒ වියදම් හින්දා. හිමිකමේ රුපියල් 10000ක් අඩු වෙනවා. එහෙනම් මුදල් වලින් තමයි මේක කියලා තියෙන මුදල් කියන වත්කම රුපියල් 10000ක් අඩු වෙනවා. බලමු ඊළඟට තියෙනවා 6 වෙනි එක තම පෞද්ගලික කටයුතු සඳහා න්‍යාරා 20000ක් ව්‍යාපාරය. ඔයාලට දැනටමත් කිව්වා මම ගැනිලි කියන්නේ මොකක්ද? ගැනිලි කියන්නේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් කිසියම් මුදලක් හෝ කිසියම් භාණ්ඩයක් මහමතෝගයක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන යනවා. අපි ඒකට කියනවා ගැනිලි කියලා. ඒතර අපි ගිණුම් කරන්නේදී ගැනිලි කියන එක අපි අපේක්ෂා කරන්නේ වියදමක් විදියට. එතකොට වියදමක් විදියට නම් හිමිකමෙන් අඩු වෙනවා ගැනිලි කියලා කීයක්ද? ගැනිලි කියලා අඩු වෙනවා 20000ක්. ඒ වගේ මුදල් වලින් අඩු වෙනවා 20000ක්. අයිතිකරුගේ හිමිකම තමයි අඩු වෙන්නේ. ඒතර ගොඩක් ව්‍යාපාර මිදවැඩින්න ප්‍රධාන හේතුවක් තමයි අයිතිකරු විසින් සිදු කරන ආයතා ගැනිලි. ආයතා ගැනිලි කියලා කියන්නේ ඕනෑවට එපාවට ගිහිල්ලා ව්‍යාපාරයෙන් ගන්නවා නම් සල්ලි ගන්නවා නම් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට කවදාවත් අයිතිකරු ගන්න එකක් ආපහු මිනිස්සයා ගිහිල්ලා ඒකට දාන්නේ නේ. අන්න ඒකින්ද තමයි ව්‍යාපාර ගොඩක් බංකොලොත් වෙන්නේ. හරි බලමු ඊළඟට තියෙන පුතේ රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම. එතකොට බලන්න මේකේ උපකරණ කියලා තීරුවක් වෙන් කරන තියෙනවා. ඒකත් වත්කම්ම තීරුවක් තමයි. එතකොට උපකරණ තීරුවේ උපකරණ වැඩි වෙනවා කීයකින්ද? රුපියල්
රුපියල් ලක්ෂයකින් උපකරණ කියන එක වැඩි වෙන රුපියල් ලක්ෂයකින් හැබැයි සල්ලි ගෙවලා තමයි මේක ගන්න. සල්ලි ගෙවන මුදල් කියන වත්කම අපේ පර්ස් එකෙන් අඩු වෙනවා. නේ පර්ස් එකෙන් අඩු වෙන මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂයයි. උපකරණ කියන වත්කම වැඩි වෙනවා ලක්ෂයයි. නම් මේක එකම පැත්තේ ගනුදෙනුවක්. ඊට පස්සේ අපි යනවා ඊළඟට රුපියල් 5000ක මාසික දුරකථන බිල ගෙවලා තියෙනවා. රුපියල් 5000ක මාසික දුරකථන බිල ගෙවලා කියන්නේ පුතේ දුරකථන බිල්, ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල් ඒවා ඔක්කොම ඇවිල්ලා වියදම්. එහෙනම් වියදම් ඇතුළත් කරන්න මොකේද? හිමිකම. එහෙනම් මොකද වෙන්නේ? හිමිකමෙන් අඩු වෙනවා දුරකථන බිලේ ගාණ. කීයද දුරකථන බිලේ ගාණ? රුපියල් 5000යි. හිමිකමෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි මුදල් කියන වත්කමින් අඩු වෙනවා 5000යි. ඊට පස්සේ ඊළඟ තමයි නෙහාරා රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා. රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යොදවනවා. මොකද්ද මේ පුතේ අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ? අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ අපි කලින් යොදන ලබන ප්‍රාග්ධනයට අමතරව කිසියම් වූ මුදලක් අයිතිකරු විසින් ව්‍යාපාරයට දානවා. හැබැයි යාට ආපහු ගැනීමට අපේක්ෂාවක් නැහැ. ඉතින් අයිතිකරුවෝ ගොඩක් වෙලාවට ගියාම තමන් ගාව තියෙන රුපියල් 50000 වෙන 60000 වෙන ව්‍යාපාරේ වැටෙන්න යනවා නම් ව්‍යාපාරේ මේ ලයිසෙල් කියන්නේ ගෙවන්න පඩි නැත්තම් මොකද වෙන්නේ? අයිතිකරුවෝගේ සල්ලි දානවා ගෙනල්ලා අපි ඒක කියන අතිරේක ප්‍රාග්ධනීය දෙවීම කියලා. හරි අන්න ඒක මොකද වෙන්නේ? ඒක ඇවිල්ලා හිමිකමේ වැඩිවීම. අතිරේක ප්‍රාග්ධනයක යොදවුවා කියලා කියන්නේ හිමිකම වැඩි වෙනවා පුතේ. සල්ලි වලින් තමයි මෙයා යොදවන්නේ. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා කීකින්ද? රුපියල් 50000කින්. ඒ වගේම තමයි 20000ක් බැංකු ණය පියවුවා. ඉතින් පුතේ අපි දැනට බැංකු ණය අරන් තිබ්බා ලක්ෂ 2ක් නේද? ඒතකොට ලක්ෂ 2ක් අරන් තිබ්බා බැංකු ණය. මේ ලක්ෂ 2 අරන් තිබ්බ එක පියවන්න ඒ මාසෙ ගෙවලා තියෙන කීයද? රුපියල් 20000. එහෙනම් මොකද වෙන්නේ? මුදල් කියන වත්කමේ රුපියල් 20000ක් අඩු වෙනවා. බැංකු ණය කියන වගකීමෙන් 20000ක් අඩු වෙනවා. ඇයි මේ වගකීමෙන් 20000ක් අඩු වෙන්නේ? 20000ක් අඩු වෙන්නේ ඒ බැංකු ණය ගෙවුවට පස්සේ අපිට තියෙන වගකීම යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. අන්න 20000 කියන. ඊට පස්සේ මේක එකතුව මම හිතන්නේ නිදසුනේ පල්ලෙහාට අරන් දෙනවා මෙයාලගේ එකතුව සමස්ත මේ ගනුදෙනු සිදු වුණාට පස්සේ ඒ මාසේ අවසානයේදී මේකේ තියෙන වත්කම් ප්‍රමාණය මුළු වත්කම් ප්‍රමාණය කොච්චරද? මුළු වගකීම් මුළු හිමිකම් ප්‍රමාණය කොච්චරද? මුළු වගකීම් ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. වත්කම් කොටස් තුනකට බෙදලාන්නේ කොහොමද ගන්නෙ? වත්කම් ප්‍රමාණ කොටස් තුනකට බෙදලා මොනවද? උපකරණ ස්ථාවර තැන්පතු සහ උපකරණ ස්ථාවර තැන්පතු සහ මුදල් කියලා. ඉතින් පුතේ වත්කම් ගන්න නම් ඒ තුනේම එකතුව ගත යුතුයි. එහෙනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හතරපොතේ ඉදිරි මේක ඇවිල්ලා ගෙනුම් කරන සමීකරණය සාමාන්‍ය හඳුන්වා දීමක් කරේ. එතකොට ඉදිරි ගැටලු අපි සාකච්ඡා කරමු. මගේ දෙවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ඒ වගේම තමයි මේකෙන් මට ගොඩක් දුරට ඔයාලට කියලා දෙන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය ගෙවල් වලට එලා ඉන්න මේ වෙලාවේ ගිණුම් කරණය ව්‍යාපාර සහ ගිණුම් කරණය 11 වසර ශිෂ්‍යයන්ට කොහොමද පුළුවන් විදියට අපිට පුළුවන් විදියට අපි කොහොමද ඔයාලට 11 වසර දුර පුතාලාගේ ව්‍යාපාර සහ ගිණුම් කරන විෂය සඳහා පාදක වෙලා තියෙන පාඩම් වල පස්වෙනි පාඩම ගැන තමයි අපි අද ගිණුම් කරන සමීකරණ පාඩම් ගැන සාකච්ඡා කරේ. එතකොට යම්කිසි දෙයක් ඔයාලගේ දැනුමට හෝ ඔයාගේ අධ්‍යාපනයට එකතු නැයි මම අපේක්ෂා කරනවා. ඉතින් මගේ ඉදිරි වීඩියෝ බැලීම සඳහා මේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි හැන්ඩල් හැටියට මගේ වීඩියෝ එක